මේ information communication technology මේක අපේ grade 10 first chapter එකනේ. මේකෙදි අපිට වැදගත්ම වෙන කොටස් ටික මම දෙන්න. exam එකට වැඩිපුරම අහන්නේ කෝ වගේද? ඊට අමතරව වැඩිපුර පාඩම් කරන්න ඕනේ කොටස් ටික තමයි. ඔයාලා දන්නවා මේකේ තියෙනවා data and information, numbers, words, image and symbols which do not bear a meaning when standing alone are called data. එහෙනම් data කියලා කියන්නේ මේ වගේ right. again දැන් මේ වෙලාව කට්ටිය දන්නේ නැද්ද ක්ලාස් එක තියෙනවා කියලා? මං කිව්වේ 12ට කියලා නේද? ගිසති 12ට කියලා 12ට කරමු කියලා නේ මම ටයිම් එක දාගත්තේ. මට මතක නම් එහෙම. මොකද මට 10 12 ක්ලාස් එකක් ඉවරුණා. ඊට පස්සේ 12 2 මාලයක කරලා 2 4 ආය 10 අවසර තියෙනවා. ඊට පස්සේ 4 6 වාල එක ආයේ. එහෙම නේද ටයිම් එක අනික් කඩට පැටලිලක් දන්නේ නැහැ. රෙකෝඩ් කරලා දෙන්නේ නැහැ පාවෙන්. right. මේ ටයිම් එකේ එන්න දිගටම නේ. ඒක හරි. අර කවුද මේ මෙයාලගේ දැන් සනුති හිමත් නැහනේ. සනුති නෑ යසිත්‍රි නෑ. අවන්නත් රෙකෝඩ් දෙන්න. right.
මේවා ඉතින් විභාගයට අත්තම what is the data එහෙම කියලා අහන්නේ නැහැ. The numbers, word, image and symbols which do not bear a meaning when standing alone are called data. While we can arrive at meaningful information by arranging and processing data. The numbers, එතකොට මේ data කියලා කියන්නේ මොනවද මේ numbers, words, image and symbols which do not bear a meaning, right? මම ගොඩක් කියලා පැහැදිලි කරන්නේ ඔයාලා දන්න කොටස් ටිකක් තියෙනවා. While we can arrive at meaningful information by arranging and processing data. මේ data process කරලා අපිට පුළුවන් meaningful information එකක් ගන්න. right? ඉතින් එහාට මේවා මම හිතන්නේ ලොකු ප්‍රශ්න නැහැ. හැබැයි මේ මතක තියාගන්න example එකක් ගත්තොත් සාමාන්‍යයෙන් MCQ වලට ගහන්න පුළුවන්. මේ family එකක ඉන්න members ලා එකට ගත්තොත් ඒ කට්ටිය අපි කියනවා family එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේ members ලා වෙන වෙනම ගත්තොත් මේ members ටික වෙන වෙනම ගත්තොත් අපිට මෙයාලා family එකක කියලා කියන්න බෑ. ඒ වගේ මෙන්න මේක මතක තියාගන්න. මේකේ example 3 එක. ඉතින් identity card එකක numbers ටික වෙන වෙනම ගත්තොත් මේකේ තියෙන මේ 74 කියන number එක වෙනම ගත්තොත් අපිට මේකෙන් meaningful information එකක් නැහැ. මේ 74 කියන එක meaningful නැහැ. right? හැබැයි මේක identity card number එකේ ඉස්සරහා දැම්මොත් අපිට ඒක ස්පෙෂලි කියන්න පුළුවන් මේ තියෙන්නේ මෙයාගේ year of birth එක. දැන් අවුරුද්ද මේකට 119 කියලා දාලා ගත්තා නම් 1974 කියලා ලියන්න පුළුවන්. ඒ වගේම දෙකේ ඉලක්ක වෙනම තිබ්බට අපිට අයිඩියා එකක් ගන්න බෑ. second one දෙකේ ඉලක්ක වෙනම තිබ්බට අයිඩියා එකක් ගන්න බෑ. දෙකේ ඉලක්කම මේ ID number එකේ තියෙන නිසා මෙතනින් අපිට කියන්න පුළුවන් මේ ID number එක 024 5.44 නම් මෙයා මේල් කෙනෙක් 5.94 නම් මෙයා ෆීමේල් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ information number එක වෙන වෙනම ගත්තට information එකක් එන්නේ නැහැ. ඒ number එක හරියට තැනකට arrange කරන්න ඕනේ. දැන් telephone number එක ගන්නකො 077 තිබ්බට මේකෙන් අපිට ලොකු idea එකක් ගන්න බෑ. හැබැයි මේක telephone number එකක් ඇතුලේ තිබ්බොත් මේක telephone number එකක් ඇතුලේ තිබ්බොත් මේකෙන් අපිට කියන්න පුළුවන් මේ dialogue number එකක් කියලා. phone number එකක් කියලා කියන්න පුළුවන්. right? system එක තියෙන config system මේ the component of system මේක exam එකේදී අදගත් වෙනවා. මේ highlight මේක වැදගත් වෙනවා. A system is a combination of components that work together to fulfill task. system එකක් කියන්නේ මොකක්ද? ඊළඟට system එකක තියෙන main component of a system එකක තියෙනවා input, submitting data called input, processing, output. ඔන්න basic components of a system එකක තියෙන මූලිකාංග basic components of system. ඊළඟට දෙනවා example. system එකකට දෙන example. ATM එක කියන්නේ system එකක්. මේකට input කරන දේවල් ඇතුලේ process වෙනවා. ඒ වගේම output එකක් එනවා. එතකොට input වෙන්නේ ATM card එක විතරක් නෙවෙයි. ATM card එකට pin number input කරන්න ඕනේ. ATM card එක input කරන්න ඕනේ. ඊළඟට amount එක input කරන්න ඕනේ. ATM එකේ එහෙනම් ඒ ටික ඉන්පුට් කරපුවාම ඇතුලේ process වෙනවා. process වෙද්දී pin number එක check කරනවා නේ. pin number එක check කරනවා. checking pin amount එක හරිද කියලා බලනවා. මේ වගේ මේ ටික check කරලා අපට output එකක් විදිහට එනවා. balance
cash receipt මේවරට මේවත් දෙනවා receipt එක එනවා මේක සිස්ටම් එකක් input process output තියෙනවානේ අපි ගන්න සිස්ටම් එකක තියෙන main components අපේ fingerprint එක input කරනවා ඒක analyze කරලා process කරනවා analyze කරලා මේ fingerprint එක කාගේද කියලා identify කරගෙන arrival time එකයි departure time එකයි mark කරගන්නවා ඔය තියෙන example of system QR code එකත් QR code reader එක කියන system එක sorry system එක අපිට පුළුවන් ෆෝන් එකේ ඒ software එක පාවිච්චි කරලා QR code එක scan කරන්න. එතකොට ඒක ඇතුලේ තියෙන code එක මේක decode කරලා අදාළ website එකට යන්න පුළුවන්. මම මේවා ඉතින් ලියන්න දෙන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඊට business information app process කරන්න දැන් කාගිල් food city ගන්න food city තියෙන billing software එක. ඒක ඇවිල්ලා processing business information. එතකොට අපිට මේකට purchase sales ඔක්කොම details ටික input කරාට පස්සේ data feed ටික කරාට පස්සේ මේ system එකට data එක feed කරාට පස්සේ මේකෙන් අපිට information generate කරගන්න පුළුවන් reports ඒ reports පාවිච්චි කරලා මෙයාලා decision making තීරණ ගන්නවා. එතකොට මෙතෙන්දී අපිට කියන්නේ මේ පාඩමේ මුලින් ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ data information data what is the data information example of information system එකක් කියන්නේ මොකක්ද ඊළඟට example of system එකක තියෙන examples උදාහරණ මුල කොටසේ data informations your examples system example of system ඊළඟට characteristics of quality information එකක් කියන්නේ මොකක්ද quality information එකක තියෙන characteristic එකක් quality information එකක තියෙන ලක්ෂණ ඒවා ඉතින් ඔයාලා පාඩම් කරලා දැනට නැත්නම් මතක තියාගන්න relevancy නේ relevancy ඒ කියන්නේ අදාළ task එකට relate වෙන්න ඕනේ it is not needed to submit the all academic information from grade 1 onward අපිට අපේ qualification කියපුවා අපේ එක වසරේ ඉඳන් ඉගෙන ගත්ත දේවල් අපිට කියන්න ඕනේ නැහැ A level result එක දුන්නා නම් ගොඩක් දුරට අනිත් ඒවා හිතා ගන්න පුළුවන් ඊට completeness කියලා කියන්නේ ඕනම information එකක් complete වෙන්න ඕනේ මේකේ මේ example එහෙම බලා ගන්න වෙනවා ඔයාලට මොකද මේවා විභාගයේ මම දැක්ක මේවා එකක් මම අහලා තිබ්බා taking informations from only small group of people in order to arrive the PCI of the country is not sufficient පොඩි group එකක් අරගෙන small group එකක් අරගෙන ඒ group එකේ PCI එක හිව්වහම ඒක ප්‍රමාණවත් නැහැ not sufficient incomplete information could lead to drawing wrong conclusion මේක වැරදි තොරතුරු නින්ත වෙලිටනේ එහෙනම් relevancy completeness accuracy අනිවාර්යෙන් information එකක් accuracy වැඩි වෙන්න ඕනේ timeliness කියලා කියන්නේ ඒක નિયમિત වේලාවදී ලැබිලා තියෙන්න ඕනේ නේ નિયમિત වේලාවදී ලැබිලා තියෙනවා දැන් ඔයාලා දන්නවා මේ හිටපු ගමන් දැන් අර එකපාරක මේ දැන් අර මාස දෙකක් විතර ගියාට පස්සේ එකපාරටම අපි අර ගිය මාස දෙකේ තුනේ තිබ්බා කොවිඩ් ඩෙත් මේ මැරිච්ච මිනිස්සු ගණන එකපාරටම 100යිද 200යිද බුදු කිව්වා ඒක බලපුවාම ඒක කියලා තියෙන්නේ මේ පරණ එකක්
අප්‍රේල් මාසේ ඉඳන් ගොඩ එකතුවක් තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ එක නියමිත වෙලාවෙදි කියලා නෑ. පහුවෙලා කියලා තියෙනවා. ඒතකොට මිනිස්සු ඒ වෙලාවේදී පහුවෙලා කියපුවාම සමහරලාට ඒ ඉන්ෆර්මේෂන් එක බොරු නේ. එකෙන් වැරදි මතවේද ඇති වෙනවා. cost effectiveness අනිවාර්යෙන් ඕනම ඉන්ෆර්මේෂන් එකක් හදනවා නම් ඒකට අඩු cost එකක්. ඒ කියන්නේ දැන් අපි කම්පැනි එක ලාභය ප්‍රොෆිට් එක බලනවා කියන්නේ කම්පැනි එක ප්‍රොෆිට් එක බලනවා නම් මේ ප්‍රොෆිට් එක බලන්න අපිට යන එක්ස්පෙන්සස් එක වියදම ගොඩක් අඩු වෙන්න ඕනේ. නැකද අපිට දැන් මොකක් හරි කම්පැනියක් දෙනවා එයාගේ කම්පැනි මාසෙකට ලාභය 5000යි. ප්‍රොෆිට් 5000ක් ප්‍රොෆිටබල් කම්පැනියක්. මාසෙට 5000යි. ඒතර අවුරුද්දට මෙයාට තියෙන රුපියල් 60000යි ලාභය. ඒතර අවුරුද්දට රුපියල් 60000ක් ලාභය තියෙන කම්පැනියක් accounts හදන්න රුපියල් 50000ක් ගෙරනවා කියනද? අවුරුද්දකට accounts හදන්න රුපියල් 50000ක් ගෙරනවා අවුරුද්දට ලාභය තියෙන්නේ 60000යි. එතකොට ඒක cost effectiveness නෙවෙයි. cost එක වැඩි යනවා. එහෙනම් අපි ඕනම ඉන්ෆර්මේෂන් එකකට අනිවාර්යෙන් අඩු cost එකක් තියෙන්න ඕනේ. ඔන්න ඔය ටික මතක තියාගන්න. completeness, relevancy, completeness, accuracy, timeliness, cost effectiveness. ඊළඟට ICT කියන්නේ මොකක්ද? ඔය ටික ඊට පස්සේ data and information ගැන කතා කරා, system ගැන කතා කරා. example ගැන කතා system and system example. characteristic කතා කරා. quality information එක දෙන හොඳ ලක්ෂණ. ඊළඟට දැන් කියනවා ICT කියන්නේ මොකක්ද කියලා. ICT information communication technology. අපි data information and data communicate කරන්න පාවිච්චි කරන technologies තමයි අපි ICT කියලා කියන්නේ. Technology today used in various ways to convert data into information and then exchange it. This is called information communication technology. අපි data process කරන්න එක එක technologies පාවිච්චි කරනවා. ඉස්කෝලේ report එක හදන්න කියන්නේ data process කිරීම. ඉස්කෝලේ report card එක හදන්නවා කියන්නේ data process කිරීම. හැබැයි report card එක හදන්න report card එක හදන්න පාවිච්චි කරන ටෙක්නොලොජියක්. ඒ කියන්නේ කො කම්පියුටරෙන් හදා ගන්න පුළුවන් නැත්නම් අතින් ලියලා report card එකේ ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ හදන ටෙක්නොලොජි ඊළඟට එහෙනම් ICT කියන්නේ today technology today is used in various ways to convert data into information and then to exchange them.
right ඊළඟට applications of information communication technology. ඒතර මේ highlight කරපුවා තමයි වැදගත් බලා ගන්න ඕනේ. highlight කරපුවා හොඳට බලා ගන්න. right ඒතර අපිට exam එකේදී මොන කියන්නේ papers කරද්දී ওই ටික වෙනම ලියලා තියාගත්තත් කමක් නැහැ මතක් වෙන්නේ. මොකද මට මේකෙන් ටියුට් එකක් දෙන්න විදියක් තිබුණේ නැහැ. right application of information communication technology. මේකේ ICT පාවිච්චි කරන දැන් මම හිතන්නේ ඒක ඉතින් ඔක්කොම කියවල තමයි බලන්න ඕනේ. එතකොට මේකේ මේ සෙක්ටර්ස් ටික මතක තියාගන්න. ඒකේ පළවෙනි එකට එනවා e-government එකේදී වැදගත් වෙනවා මෙන්න මේක සර්විසස් ටික e-government එකේ තියෙන වෙබ්සයිට්ස් ටික මේ e-government කියලා කියන්නේ when government communicates with citizens, companies, government and non-government organizations and with other governments using ICT called e-government. එන e-government එක කියලා කියන්නේ මේ government එක ICT use කරලා තමන්ගේ citizensලත් එක්ක companies එක්කලා government and non government organizations සහ වෙනත් රටවල් එක්ක ගනුදෙනු කිරීම තමයි e-government කියන්නේ. ඒතකොට මෙන්න මේකේ තියෙනවා e-government එකට කියන්නේ මෙතනද මේක මේ වැඩේ කරන ක්‍රම. right e-government කියන්නේ මේ e-government එකේ services දෙන්න පාවිච්චි කරන ක්‍රම මොනවද? මෙන්න මේක official web portal of the e-government Sri Lanka. මෙන්න මේක හරහා පුළුවන් ඔය service එක ගන්න. e-government කියන එකට උදාහරණ මේ තමයි examples. මොන හොඳ වචනේ. e-government examples. මේ තියෙන එකක් examples. ඊළඟට government information center GIC රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය කියන්නේ සහ ICTA මෙන්න මේ වෙබ්සයිට්ස් හරහා ඔයාලට e-government services ගන්න පුළුවන්. එහෙනම් example කියලා අපුවොත් හොඳට මතක තියාගන්න. මෙතන තමයි තියෙන්නේ. right ගොඩක් කට්ටිය e-government example කියලා අහපුවාම ලියන්නේ මේක නෙවෙයි. අර පහළ එක ලියන්නේ. ඒ තියෙන්නේ services. මේ තියෙන්නේ e-government examples. ඒ කියන්නේ රජයක් කියන්නේ රාජ්‍ය සේවාවන් අපිට අන්තර්ජාලය හරහා ලබා ගන්න ඉන්ටර්නෙට් එක හරහා ලබා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් official web portal එක පාවිච්චි කරන්න පුළුවන් මේ government.gov.lk එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් government information center පාවිච්චි කරන්න පුළුවන්. ICTA පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන services. මේ තියෙන මේ වගේ ගන්න පුළුවන් services. සේවාවන්. e-government එකෙන් ගන්න පුළුවන් සේවාවන්. G2C government to citizens ලට දෙන්නේ මොනවද කියලා බලා ගන්න. G2G government to government, G2B government to business, G2E government to employees. එනේ උතර මම විශේෂයෙන් මේවා දැන් කියන්නේ නැහැ. මේවා ඉතින් ඔයාලා බලා ගන්න. මම අර මෙන්න මේක පැහැදිලි කරේ. example ටික තියෙනවා මෙතන services ටික තියෙනවා පහළ. e-government sector එකේ. ඊළඟට education එකේදී තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේදී classroom එකේදී අපිට ICT පාවිච්චි කරන්නේ කොහොමද? classroom එකේදී අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේවා නම් කියවන්න දෙයක් නැහැ. සාමාන්‍ය ඔයාලා හිතුවොත් කියන්න පුළුවන්. අපිට smart board එක use කරන්න පුළුවන්, projectors use කරන්න පුළුවන්, presentations වලින් උගන්වන්න පුළුවන්, video experiment use කරන්න පුළුවන්. මේ වගේ number of things, number of parts, the number of technical devices මේක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ළමයාටත් හොඳ attractive ඉගෙනීමක් අපිට කරන්න පුළුවන් in the classroom. B to the ability to learn any place anytime. දැන් අදත් තියෙනවා ඔයාලට කැමති තැනක ඉඳලා කැමති වෙලාවක ස්ටඩි කරන්න පුළුවන්. දැන් මේ වගේ online class එකක් ගත්තොත් කැමති තැනක් පුළුවන්. හැබැයි කැමති වෙලාවක් පාවිච්චි කරන්න බෑ. ඒක අපේ වෙලාවට අනුගත වෙන්න ඕනේ. හැබැයි ඔයාලා LMS එකක් e-learning system එකක්
දැන් ඊතක්සලාව කියන්නේ ඊතක්සලාව කියන එක ගත්තොත් ඒක LMS එක. ඒකයි තියෙන්නේ මේකට. මොකද ඊතක්සලාව කියන එකට වෙලාවක් නැහැ. අපිට පුළුවන් ඕනම වෙලාවක ඊතක්සලාව යූස් කරන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් ලර්නින් වලත් ඔය කොටස් දෙක මතක තියාගන්න. server serve as a teaching aid for the teacher. ටීචර්ට වෙනම උගන්වන්න උපකාරත් කරනවා. ඉතින් ඔයා පොතෙන් බලන්න ඕනේ නෑ. ඔයාලට හිතලා ලියන්න පුළුවන්. ටීචර්ස්ලාට මොනවද තියෙන ෆැසිලිටිස් නේ? තමන්ගේ ස්ටුඩන්ට් ඩේටාබේස් එකක් කන්ට්‍රෝල් කරගෙන යන්න පුළුවන්. ළමයිට අලුත් ප්‍රසන්ටේෂන් හදලා ඒ හරහා උගන්වන්න පුළුවන්. අමාරු පාඩම් වීඩියෝ හරහා පෙන්වන්න පුළුවන්. teaching aid for the teacher. Possibility to higher educations for everyone. හැමෝටම higher educations කියන්නේ degree diploma වගේ යනවා නම් higher educations ගෙදර ඉඳන් කරන්න පුළුවන්. දැන් අපිත් ඔය හෙට ඉඳන් පටන් ගත්තේ Microsoft Word diploma course certificate course එක. එහෙනම් එව්වත් යන්නේ ඔය විදිහට මේකද possibility of higher educations of everyone. හැමෝටම උසස් අධ්‍යාපනය ළඟා වෙන්න පුළුවන් ගෙදර ඉඳලා. ඊළඟට learning management LMS කියලා කියන්නේ ඒකත් දැන් ඊතක්සලාවෙත් LMS එකක් තිබුණේ නැහැ. දැන් හදාගෙන යනවා. LMS එක කියලා කියන්නේ ඔයාලට වෙනම user login එකක් දෙනවා. user name එකකුයි password එකකුයි දීලා ඒක කරා login වෙලා ඔයාව register කරගෙන ඔයාට අවශ්‍ය සීලුම අධ්‍යයනයේ කොටස් ලබා ගැනීමට පහසුකම් සලසනවා. LMS learning management system මේක අනිවාර්යෙන් web based learning එකක් විදිහට යන්නේ. right LMS classroom එකේ කරන ටික බලාගන්න. මෙතන education anywhere anytime ඔයාලට ඕනම තැනක ඉඳන් schoolnet.lk කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා කැමති තැනක ඉඳන් කැමති වෙලාවක ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. නැනසල ඊතක්සලාව ඉඩු ලංකා විදුකම්පිත මෙන්න මේ වගේ මේවා තියෙන වෙබ්සයිට්ස් මේ වගේ ඕනම කෙනෙකුට මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට මේවා ෆ්‍රී මේවා ෆ්‍රී සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඔන්න නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා educations anywhere anytime. ඕනම තැනක ඉඳන් ඉගෙන ගැනීම හැකියාව. මේකේ වැදගත් වචනයක් තියෙනවා මෙන්න මේක වලට තියාගන්න. This is called WBT. WBT කියන්නේ web based training. web පිටු හරහා ඔයාලට training වෙන්න පුළුවන්. While you can do further studies using WBT, it helps to minimize the difficulties of traveling and related expenses also. එහෙනම් මේ WBT කියන්නේ හොඳට මතක තියාගන්න web based training. web based training කියන්නේ එක්තරා ක්‍රමයකට අපිට වෙබ්සයිට් එකක් කරා ඉගෙන ගැනීම සිදු කරන්න පුළුවන්. ඊළඟට serve as teaching aid for the teacher. ටීචර්ට අපිට teaching aid එකක් විදිහට ගන්න. ඉගෙනීමට පහසු කරන උපකරණයක් විදිහට තියෙනවා. ඊළඟට වැදගත් වෙන learning management system. learning management system කියලා කියන්නේ සම්පූර්ණ institute එකක්. education institute එකක් තනිකරම computerize කරපු අවස්ථාවක් කියලා හිතන්න. එතකොට මේක ඇතුලේ ළමයි register කරන්න පුළුවන්. මේක ඇතුලේ තියෙනවා learning management system එකේ ළමයිව register කරන්න පුළුවන්. ළමයි කරන වැඩ plan කරන්න පුළුවන්. ළමයිගේ activity වල බලන්න පුළුවන්. පැමිණීම mark කරන්න පුළුවන්. මේ වගේ කාර්යයන් ගණනාවක් තියෙනවා තමයි LMS එක කියලා කියන්නේ learning management system එක. ඊළඟට differences බලන්න. higher educations for everyone everywhere. කොහේරි තින්ද ඒකට ඕනම තැනක මේ distance learning දුරස්ථ අධ්‍යාපනය කියන එක තමයි දැන් distance learning කියන එක තමයි දැන් පරිවර්තන වෙලා තියෙන්නේ e-learning කියලා. මොකද distance learning කියලා කියන්නේ දුර ඉන්න කෙනෙකුට කියන්නේ ඒක ෆෝන් එක හරහා උගන්වන්න පුළුවන්. ලියුම් හරහා යවලා උගන්වන්න පුළුවන්. දැන් ඒක e-learning බවට පරිවර්තන වෙලා තියෙනවා. distance learning කියන්නේ දැන් e-learning කියලා කියන්නේ ලෝකේ ඕනම තැනක ඉන්න කෙනෙකුට ඉන්ටර්නෙට් හරහා උගන්වන්න පුළුවන්. ඉතින් මේකේ ෆීචර්ස් මොනවද? distance learning සල්ලි වෙන්නේ නැහැ. digital library පාවිච්චි කරන්න පුළුවන්.
distance learning. එහෙනම් education එකේදී මතක තියාගන්න education එකේදී ඔයාලට කොටස් පහක් වෙනවා. education එකේ කොටස් පහයි. classroom එකේ මොනවද තියෙන features. ඊළඟට teacher help කරනවා. අපිට ඉගෙන ගන්න පුළුවන් WBT කියලා කිව්වේ. WBT කියලා කියන්නේ learn anywhere anytime ඕන දැන් ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට LMS learning management system සම්පූර්ණ ඉන්ස්ටිටියුට් එකක් පරිපාලනය කිරීම තමයි අපි කියන්නේ LMS එකක් කියලා. ඊළඟට higher education ඔන්න ඔය ටික අයිති වෙනවා education sector එකට. ඊළඟට ICT in health sector එකේ ඇත්තටම important devices විදිහට කතා කරනවා මේ ටික. මේ කැමරා පාවිච්චි කරනවා රෙකෝඩ් කරගන්න. ඊළඟට training devices practical ලෝ training devices පාවිච්චි කරනවා. ඇත්තට මිනිස්සු කපල බලන්න නැතුව practical හසා ඒක dummy හදලා තියෙනවා. ඒවා ඉතින් අපි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට devices used to analyze, store and hospital එකේ බෙහෙත් ගන්න යන කට්ටිය විස්තර ටික අතුලත් කරන්නත් පුළුවන්. health sector ඊට අමතරව වෙනම තියෙනවා diagnosis machines. මේකේ තියෙන main ප්‍රධාන කාර්ය තුනනේ විදිහ. ප්‍රධාන කාර්යයන් තුන. ඊට අමතරව diagnosis machines වල තියෙනවා. එකක් CAT machine එක. CAT machine එකෙත් ICT CAT එකත් ICT එකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට MRI මේ CAT එකෙන් සම්පූර්ණ අපිට පුළුවන් 3D X-ray එකක් 3D image එකක් ගන්න පුළුවන්. ඊළඟට මේකේ තියෙනවා magnetic field එකකින් ඇති කරන radio waves හරහා machine that can create digitizes image of internal organs of the body. ශරීරයේ අභ්‍යන්තර කොටස් වල සවිස්තරාත්මක digital image එකක් ලබා දෙනවා. මේකට පාවිච්චි කරනවා magnetic field. strong magnetic field එක පාවිච්චි කරනවා. ඊළඟට ECG කියලා කියන්නේ electrogram machines. මේක අපිට පපුවට සම්බන්ධ කරපුවාම මේකේ තියෙන heart එක beat එක වල වගේ computer screen එකේ පෙන්වනවා. cardiac screen machine අපේ heart එකේ තියෙන ලෙඩ රෝග නැත්නම් ආබාධ ටික පෙන්වනවා. EEG අපේ brain එකේ ක්‍රියාකාරීත්වය කෙලිම පරිගණකයට කියවන්න පුළුවන්. කියන්නේ අපේ මොළයේ රසායන ද්‍රව්‍ය වෙනස් වෙන විදිය පරිගණකයට කියලා ඒ කරා යම් කාරණ කර ගැනීම අපි කියනවා electroencephalography machines. ඊට අපිට ගෙදරින් ධම්ම බ්ලඩ් එක චෙක් කරන්න පුළුවන්
blood sugar testing machine එකකින් blood pressure machines වලට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ devices ගණනාවක් ඇතුළත් තියෙන නිසා අපිට ලොකු වියදමක් යන්නේ නැහැ. මේ එක එක පරීක්ෂණ කරා telemedicine ටෙලිමෙඩිසින් කියලා කියන්නේ මෙන්න මේ වගේ දැන් සාමාන්‍ය දැනට අපේ මෙඩිසින්ස් තියෙනවානේ. දැනට අපේ මේ බෙහෙත් ගන්නේවා තියෙනවා. මොනවද? හොස්පිටල් ඇම්බුලන්ස් තියෙනවා. හොස්පිටල් රිමෝට් විලෝච් හොස්පිටල් තියෙනවා. ඊළඟ මෙන්න මේ වගේ විවිධ ආකාරයේ කොටස් එකට එකතු කරලා විවිධ ස්ථානවල තැන්පත් කරලා තියෙන විවිධ ස්ථානවල ඇති කොටස් එකතු කරලා එක නෙට්වර්ක් එකකට ගේනවා. කමියුනිකේෂන් නෙට්වර්ක් එකකට ගේනවා. ගෙනපුවාම මේ සිස්ටම් එක ඇතුලේ ඉන්නවා නිවසේ සිට බෙහෙත් ගන්න පිරිසකුත් ඉන්නවා. patients home. ගෙදර ඉඳන් ප්‍රතිකාර ගන්න කට්ටියත් ඉන්නවා. එනකට ICU එකත් මේකට කනෙක්ට් කරලා තියෙනවා. ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකත් මේකට කනෙක්ට් කරලා තියෙනවා. හෙඩ් ක්වාටර් එකත් මේකට කනෙක්ට් කරලා තියෙනවා. රිමෝට් ක්ලිනිකල් සර්විස් එකත් මේකට කනෙක්ට් කරලා තියෙනවා. ඒක මේ සම්පූර්ණ සිස්ටම් එකක් මේ ටෙලිමෙඩිසින් කියලා කියන්නේ. ටෙලිමෙඩිසින් කියලා කියන්නේ සම්පූර්ණ සිස්ටම් එකක්. කියන්නේ නෙට්වර්ක් සිස්ටම් එකක්. කමියුනිකේෂන් නෙට්වර්ක් එකක්. ඒතර මේ කමියුනිකේෂන් නෙට්වර්ක් එකේ දෙකලා මේ හැම කොටස්ම සම්බන්ධ වෙනවා. ඒකට කවුරු කෙනෙකුට දැන් මේ ලෙඩට අමාරුයි කියන්නේ. right මේ මොකක්ද දැන් මේ කවුරු හරි පොඩක් හදිසි අමාරු වුණොත් එහෙම ඩක් ගාලා මේ සිස්ටම් එකට ඇතුළත් වෙලා මෙයා බලනවා available doctors ලා කවුද ඉන්නේ කියලා. එනවනම් ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒ ડોක්ටර් කෙනෙකුට මේ patient යොමු කරනවා. ඒක මේක ඇවිල්ලා communication system එකක්. communication system එක. telemedicine කියලා කියන්නේ මේ අපි සාමාන්‍ය ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන ක්‍රමවේදයට වඩා මේ සිස්ටම් එක හරහා ඕන වෙලාවක ලෙඩෙක් එහෙම නැත්නම් අසාධ්‍යත් තියෙන පුද්ගලෙක් ළඟම තියෙන හොස්පිටල් එකට යවලා වෙදකම් කරන්න පුළුවන් මේ නෙට්වර්ක් එක තියෙන නිසා. ඒකට available තියෙන ඔක්කොම හොයාගන්න පුළුවන්. දැන් ICU units එහෙම ICU එකේ යනන් එහෙම වදිස් කියලා අපිට මේ සිස්ටම් එක හරහා තීරණය කරන්න පුළුවන්. එහෙනම් ටෙලිමෙඩිසින් වල තියෙනවා ටෙලිමෙඩිසින් වල තියෙනවා examples. emergency telemedicine කියලා කියන්නේ hospital එකේ ළඟ නැති ඈත ඉන්න කෙනෙකුට මේ providing emergency care. කියන්නේ hospital එකේ ළඟ නැති කෙනෙකුට hospital කියන්නේ health sector එකේ දැනුම ඇති පුද්ගලයෙක් විසින් health sector එකේ දැනුම ඇති කෙනෙක් විසින් එයාට අවශ්‍ය treatment එක ලබා දීම hospital එක ළඟ නැති කෙනෙකුට. ටෙලිමෙඩිසින් highlight කරලා තියගන්න. ටෙලිමෙඩිසින් කියලා කියන්නේ hospital එකක් ළඟ නැති කෙනෙකුට treatment එකක් ලබා දීම. ඒකට knowledgeable person කෙනෙක් ඉන්න ඕනේ. home health medicines ගෙදර ඉඳන් අපිට අවශ්‍ය blood sugar මයින් ඒවා pressure මයින් ඒවා ඔක්කොම ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. home health medicines. telemedicine consult මේ සාමාන්‍යයෙන් කන්සල්ටන්ට් කෙනෙක් කෙනා හැමදාම හොස්පිටල් එකේ ඉන්නේ නැහැ. එයා දුර යනවා. ඒක සමාජලාට මේ වගේ ලෙඩකට අසාධ්‍ය වුණොත් එහෙම අපිට පුළුවන් ඒ කන්සල්ටන්ට් වීඩියෝ කොන්ෆරන්ස් එකක් කරා සම්බන්ධ කරගෙන එයත් එක්ක අවශ්‍ය විස්තර කතා කරගන්න පුළුවන්.
ඊළඟ ටෙලිසර්ජරි මේකෙත් එහෙමයි. ප්‍රධාන ડોක්ටර් නැතුනොත් සර්ජරි කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ප්‍රධාන ડોක්ටර්ව ඉන්ටර්නෙට් එක කරා සම්බන්ධ කරගෙන ප්‍රධාන ડોක්ටර්ව ඉන්ටර්නෙට් එක කරා සම්බන්ධ කරගෙන අවශ්‍ය ඔපරේෂන්ස් කටයුතු කරනවා. මෙඩිකල් ට්‍රීට්මන්ට් මෙඩිකල් ටෙලිට්‍රේනින් කියලා කියන්නේ පුහුණු අවශ්‍යතා අපිට දෙන්න පුළුවන්. ඊළඟ ICT in agriculture right ඔයාලා මේ ලියන කියව ගන්න පුළුවන් මම මේක පොඩ්ඩක් එන්නම් මෙතෙන්ට මේක ඇග්‍රිකල්චර් එක බලන්න යන්න මම අවශ්‍ය තීරණයක් ගාලා මෙතන ICT in agriculture එකේදී ඕන තරම් විවිධ ක්‍රමවේද තියෙනවා මේ පාවිච්චි කරන්න. ඊළඟට ICT in management farm house මොකක්ද මේ RFID කියලා කියන්නේ? RFID මේ බර විභාගයට අහලා තිබ්බ RFID කියලා කියන්නේ radio frequency identification device. ඒ කියන්නේ මේ RFID එක මේ හරකගේ කනට ගහලා තිබ්බොත් මෙයා එහෙම යනවා. එහෙම ගියොත් එහෙම මෙයාව ටග් ගාලා හොයා ගන්න පුළුවන්. එයාගේ නම්බර් එක ගහලා තියෙන්නේ. ඒක Wi-Fi හරහා ෆෝන් එකට ඉන්ඩිකේට් කරනවා. ෆෝන් එකට හරි නැත්නම් ළඟ තියෙන ඩිවයිස් එක Wi-Fi හෝ රේඩියෝ සිග්නල් හරහා ළඟ තියෙන ඩිවයිස් එකට ඉන්ඩිකේට් වෙනවා. RFID එක කොට බලා ගන්න RFID එක. ඊළඟට automated milking and examination cow මේක automatically වෙන දේවල්. right ඒ farm management farm එකක් manage කරනවා කියන්නේ ලේසි නෑ. මොකද farmerට හොඳ හැකියාවක් තියෙනවනේ මේ දේ කරන්න. ඒ හින්දා අපට පුළුවන් computer such as laptop, tab, smartphone to keep track of information on farm එකේ තියෙන සියලු තොරතුරු එක තැනක ගබඩා කරලා තියාගන්න පුළුවන්. right එහෙනම් මේකේ වැදගත්ම කොටසක් තමයි මේක evaluation of computer පරිගණකයේ ඉතිහාසය. මේ ඉතිහාසය ගැන කතා කරපුවාම ඔයාලට මම හිතන්නේ මේකෙන් මම පොඩි නෝට් එකක් දෙන්නම් ඒකත් ලියා ගන්න. මොකද
right ඊළඟට මෙතන මම කිව්වේ මොකද්ද මේ අය මෙන්න මෙහෙම වර්ක් කරගන්න. මේක කම්පියුටර් එරර්ස් ටික වෙන් කර ගන්න පුළුවන් මෙකැනිකල් එරර් ප්‍රී මෙකැනිකල් එරර් කියන්නේ යන්ත්‍ර යාන්ත්‍රිකීකරණ කලින් මෙකැනිකල් එරර් යන්ත්‍රීය ඉලෙක්ට්‍රෝ මෙකැනිකල් එරර් සහ ඉලෙක්ට්‍රොනික එරර්. එතකොට මෙතන මේ ඔයාලගේ අච්චුපතේ මෙන්න මෙතන කතා කරන්නේ මේ පිටුව තුල කතා කරන්නේ මෙකැනිකල් දැන් මේ ඇබකස් එක තියෙනනේ ඇබකස් එක කියලා කියන්නේ මතක තියාගන්න මේක ඇවිල්ලා ප්‍රී මෙකැනිකල් ඉරා එක ඇබකස් ඊට මේ සෙට් එකම යාන්ත්‍රික මෙකැනිකල් ඉරා එහා පැත්ත පිටුව තියෙන්නේ ඉලෙක්ට්‍රෝ මේ ජෙනරේෂන්ස් වලින් යන්නේ මොකද්ද ඉලෙක්ට්‍රොනික ඉරා එක right ඉතින් මේක මේ විදිහට මේ ෂෝට් කර ගන්න ඕනේ ප්‍රී මෙකැනිකල් ඉරා නම් මේකේ ඉන්නේ මොකද්ද a device called abacus was invented around 5000 years ago. It was not a machine. एक machine එකක් නෙවෙයි. ඒක machine එකක් නෙවෙයි යන්ත්‍රයක්. යන්ත්‍රය කියන්නේ මේ device එකක්. ඒකෙන් පුළුවන් උනේ මොනව කරන්නද? සංඛ්‍යා එකතු කරන්න විතරයි. ඊළඟට mechanical error එක මතක තියාගන්න. mechanical error එකේ තියෙනවා adding machines ඔය අච්චුපතේ කියවන adding machines 1242 ව්‍යාහෘත බ්ලේස් පස්ක word first ever machine mathematical calculator adding and subtraction only first mathematical calculator මතක තියාගන්න පළවෙනි mathematical calculator තමයි මේ adding machines කියලා කියන්නේ ඊපස්සේ Gottfried Wilhelm මේ Gottfried Wilhelm කියන එක නා Gottfried Wilhelm කියන එක නා ස්ටෙප් එක ඕන එක ඩෙවලොප් කරා ඒකේ තිබ්බා මේකේ මෙයාගේ improvement of the adding machines ඊළඟට punch card එක හොයාගත්තා ජෝසප් ජැක්වාඩ් එයා ෆ්‍රෙන්ච් සයන්ටිස්ට් කෙනෙක් මේක යූස් කරේ mechanical loom එකට යූස් කරා ඊට ඒකත් එක යූස් කළා චාල්ස් බේබේජ් analytical engine එක හදුවා this machine was based on concept input output and store මෙන්න මේ concept එක තියෙන නිසා අදටත් එයා කම්පියුටර් එකේ father කියලා හඳුන්වනවා as පළවෙනි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරා කවුද first කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක ඇඩා ඕගස්ටා ලව්ලේස් කියන එක කරලා නිර්මාණය කරා ඊළඟට මාක් 1 කියන එක ඇවිල්ලා ඉලෙක්ට්‍රෝ මෙකැනිකල් ඉරා වලට අයිති වෙන්නේ මේකේ invented by Howard Aiken කාත් එකතු වෙලාද at Howard University with IBM company එකත් එක්ක එකතු වෙලා තමයි ඔය නිර්මාණය කරලා තියෙන්නේ එහෙනම් මෙතන බතක තියාගන්න ප්‍රී මෙකැනිකල් ඉරා එක සමරියක් තියෙනවා ඔක මම දෙන්නම් ඔයාලට ලියා ගන්න දැන් ස්ක්‍රීන්ෂොට් එක ගන්න ප්‍රී මෙකැනිකල් ඉරා එක ටේබල් එකකට ඉන්සර්ට් කරලා තියෙනවා මෙතන ඊළඟට ඉලෙක්ට්‍රොනික ඉරා කියලා කියන්නේ විද්‍යුත් යුගයේ තමයි පරම්පරා පහකට බෙදෙන්නේ මතක තියාගන්න ඉලෙක්ට්‍රොනික ඉරා එක ජෙනරේෂන්ස් 5යි ෆස්ට් ජෙනරේෂන්ස් main hardware technology වුණා වරද්දා ගන්න එපා
ෆස්ට් ජෙනරේෂන් එකේ මේන් හાર્ඩ්වෙයාර් ටෙක්නොලොජි එක vacuum tube. Second generation එකෙන් නම් ප්‍රධාන තාක්ෂණය මේකට අපි කියනවා CPU ටෙක්නොලොජි කියලා. ඒ කියන්නේ data processing technology කියලා තමයි මේ කියන්නේ vacuum tube transistors. Third generation එකේ integrated circuits හැදුවා. Fourth generation එකේ large scale integrated circuit, very large scale integrated circuit, microprocessor. ඒ කියන්නේ large scale integrated circuit කියලා කියන්නේ මේ වගේ chip IC chip එක තියෙනවා. මේ IC chip එකේ කුඩා වපසරයක් ඇතුලේ transistors මේ වගේ පොඩි කොටසක් ඇතුලේ transistors මිලියන ගාණක් තියෙනවා. transistors මිලියන ගාණක් තියෙනවා. ඊළඟට ඒක තවත් කුඩා වෙන්න LSIC, VLSIC සහ microprocessor කියලා මොනවා. fifth generation එකේ ULSIC ultra large scale circuits යනවා. ඊළඟ data storing technology දත්ත ගබඩා කරන්න පාවිච්චි කරපු දේවල් එක generation එකෙන් generation එක punch card එක පාවිච්චි කරා මුල්ම කාලේ first generation එකේ data store කරන්න punch card එක floppy tape second generation එකේ higher capacity hard disk floppy disk optical disk fourth generation එකේ fifth generation එකේ දැන් වර්තමානයේ අපි අන්තර්ජාලය තුළ තමයි දත්ත ගබඩා කරන්න පෙළඹෙලා තියෙන්නේ. ඒ වගේම එක generation එකෙන් generation එකට input output technology first එකේ punch card ම තමයි second එකේ tape පාවිච්චි කරා third එකේ keyboard mouse නැතුව keyboard mouse පටන් ගත්තා fourth එකේ touch screen up මේ බන් fourth එකේ වෙනස්කම් මතක තියාගන්න fourth එකේ තමයි touch screen පටන් ගත්තේ fourth එකේ තමයි touch screen පටන් ගත්තේ fourth එකේ touch screen පටන් ගත්තා keyboard mouse then touch screen first generation ඊළඟට features නම් ඕනේ නැහැ ලියන්න softwares මතක තියාගන්න මේ stored program concept එක stored program කියන්නේ ගබඩා කරපු program concept එක පටන් ගත්තේ first generation එකේ stored program concept එක පටන් ගත්ත first generation එකේ ඊළඟට මතක තියාගන්න operating system එක පටන් ගත්තේ third generation එකේ operating system එක පටන් ගත්තේ third generation එකේ ඊළඟට graphical user interface එක පටන් ගත්තේ fourth generation එකේ graphical user interface එක පටන් ගත්තේ fourth generation එකේ right ඔන්න ඔය ටික තමයි නෝට් කරගන්න ඕනේ ඕකේ වැදගත්කම මම මේකේ PDF එකක් කරේ PDF එකක් දෙන්නම් ඔයාලට දැන් කරපු එක චුට්ටක් ඔයාලා වෙනම ලියා ගන්න මේක මම කොහොම print එකක් PDF එකක් දාන්න එතකොට මගේ programming එකට සම්බන්ධ වෙන කට්ටිය අද 4ට තියෙනවා හෙට 10ට තියෙනවා හෙට 10 මාර මතක තියාගන්න හෙට 10 මාරට අද 4ට programming පාඩම ඔන්න බලන්න මේ chat list එකට දැම්ම ෆයිල් එක. එකෙන් ගන්න. මේක බලලා ලියා ගන්න ඔයාලා. එතකොට class time පටල ගන්න එපා මම දැන් class එක නතර කරනවා. ඉතින් අපිට දැනට යන්නේ Friday හැමෝටම පුළුවන් ඉතින් තමයි මේක මෙදා දැම්මේ. Friday 12 to 2. ඒක යනවා සාමාන්‍ය විදිහට. ඒ ප්‍රෝග්‍රෑමින් පාඩම ඉංග්‍රීසි මීඩියම් එක කළත් එක්කලා එකතු කරලා කරනවා. එකක්
සිකුරාදා 4ට අනික සෙනසුරාදා 10:30ට ওই දෙකකට ජොයින් වෙන්න පුළුවන්. හෙට නම් හැබැයි හෙට ක්ලාස් එක නම් රෙකෝඩින් එකක් තමයි දෙන්න වෙන්නේ. මොකද හෙට මට වැක්සින් එක ගහන්න යන්නත් තියෙනවා. ඒ පිළිබඳව පොඩ්ඩක් තියෙනවා. එමුණත් අද ක්ලාස් එක රෙකෝඩ් කරලා හෙට උදේ දානවා මම. වෙනම පොතක නෝට් එක වෙනම පොතක හරි දැන් තියෙන පොත දැන් ආයේ මම ඔයාලගේ ආයේ නෝට් ලියන්නේ නැහැ මම. ප්‍රෝග්‍රෑමින් පොතේ නෝට් එක දැන් යනවනේ ඒක. ප්‍රෝග්‍රෑමින් පොත ඉස් තියාගෙන අනිත් පොත් එක ලියාගන්න. දැන් ආයේ අපිට නෝට් ලියන්නේ දැන් ඉතින් පේපර්ස් කරලා මේ ප්‍රශ්න ටික අයිඩියා එක ගන්න දී. රයිට් එහෙනම් අද ක්ලාස් එක නතර කරනවා. මේ දෙකට ඔයාලා සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑමින් පාඩම ඊට අමතරව අපි පේපර්ස් රිවිෂන් එක කරන්නේ මේ ක්ලාස් එක පාවිච්චි කරනවා. හරිනේ ෆයිල් එක ආවනේ හැමෝටම. එහෙනම් හැමෝටම අයබෝවන්.